සියලු දෙනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ සියලු දෙනාම මම සිසිර ඇකඩමි YouTube education channel එකට මම ඉතාමත්ම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ මම අලුත්ම දෙයක් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නට යන්නේ. මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නට යන්නේ අද 2016 අවුරුද්දේ උපකාරක සම්මන්ත්‍රණයේ වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඔයගොල්ලන්ට දරුවන්ට ලබා දුන්න ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම. ඉතින් දරුවනේ අපි මේවා ඉගෙන ගන්නේ ඇයි? අපි කවදා හරි රටට වැඩදායී පුරවැසියෙක් වෙලා සමාජ මෙහෙවරක් කර කිරීමේ අරමුණින්. ඉතින් ඔයගොල්ලෝ අර ආකර තුල සැඟවිලා තියෙන මැණික් වගේ එහෙම ඉන්නේ නැතුව ඔයගොල්ලෝ එළියට ඇවිල්ලා ඒවා උපමට්ටම් වෙලා ආලෝකයේ විදන තරමට ඔයගොල්ලෝ පත් වුණොත් තමයි අපිටත් සතුටු අපි ආසා. අද පමණක් නොවේ අපට හිතක් තියෙනවා අරුණලුකෙන් හිනෙහි නව දිනක් ලබනවා අඳුරෙන් බර ආකර තුල මැණික් දිලෙනවා දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා. එහෙනම් දරුවනේ අපි ඉගෙනගෙන අපි ලොක්ම එළිය කරන්නටයි මේ සූදානම්. එහෙමනම් අපි බලමු මේ ඇවිල්ලා අපොස සාමාන්‍ය පෙළ උපකාරක සම්මන්ත්‍රණය 2016 අවුරුද්දේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔබට ලබා දුන්නු ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රය. අපි බලමු මේ ඒ කොටසේ පළමු ප්‍රශ්නය. ලොක් 8 පාදයට 64 සමානයි 2 යන්න දර්ශකාකාරයට ලියන්නලු. එතකොට බලන්න දැන් මේක තියෙන්නේ ලඝු ගණක ආකාරයෙන් ලොක් 8 පාදයට 64 සමානයි 2. මේකේ පාදය කීයද? පාදය 8. සංඛ්‍යාව 64. එතකොට මේ පාදය මේ මෙතනට යනවා. මේ දෙක තියෙන තැනට පාදය යනවා. දෙක දර්ශකය වෙනවා. එතකොට මේක 8 මෙතනට ගිහිල්ලා දෙක දර්ශකය වුණාම 8 දෙවෙනි බලය. එතකොට 64 සමාන වෙන්නේ 8 දෙවෙනි බලයට. 64 සමාන වෙන්නේ 8 දෙවෙනි බලයට. එතකොට මේ ඉලක්කම් මාරු වෙන හැටි පොඩ්ඩක් මතක තියාගන්න ඕගොල්ලෝ. 64 සමාන වෙනවා මේ 8 දෙවෙනි බලයට. ඔන්න ඒ ඉලක්කම් මාරුව පොඩ්ඩක් මතක තියාගන්න. අපි බලමු එහෙමනම් අපේ දෙවෙනි ප්‍රශ්නය. මේ රූපේ තියෙන තොරතුරු අනුව x හි අගය සොයන්න. බලන්න x තියෙන තැන මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් නේද? එතකොට ඍජුකෝණී ත්‍රිකෝණයක මේ කෝණ තුන එකතු කරාම අංශක කීයද? අංශක 180යි. එතකොට 180න් මෙතන 90ක් තියෙනවා. එතකොට 180න් ඒ 90 අපි අයින් කරලා දැම්මොත් තව කීයක් ඉතුරුද? 180න් 90ක් අයින් කරාම තව 90ක් ඉතුරුයි. ඒ 90 තමයි මෙන්න මේ කෝණ දෙකේ එකතුව. ඒ කියන්නේ x ධන 40 සමාන වෙන්නේ 90ට. එතකොට x ධන 40 සමාන වුණොත් 90ට එහෙනම් x වලගේ හොයන්න 90න් 40ක් අඩු කරාම හරි නේද? මේ දෙක එකතුව 90යි නම් x වලගේ හොයන්න 90න් මෙන්න මේ කෝණය අඩු කරා නම් හරි. 90න් 40ක් අඩු කරාම කීයද? 90න් 40ක් අඩු කරාම අංශක අපිට ලැබෙනවා 50. එහෙමනම් අපි බලමු තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ තියෙන්නේ බලන්න හොඳට ගාන කියවලා මාලා රුපියල් 5,40,000ක මුදලක් 102ක මාසික සුළුපොලියකට. එතකොට සුළුපොලිය අනුපාතිකය දීලා තියෙන්නේ මාසික සුළුපොලිය අනුපාතිකයක්. 102ක මාසික සුළුපොලිය අනුපාතිකයකට ණයට ලබා දෙයි. එහෙනම් අහනවා මාස 6කට මාලාට ලැබෙන පොලිය මුදල කීයද? මාස 6කට. ඒතර එක මාසයකට 102ක පොලියක්. එතකොට අපිට මේකේ සූත්‍රයකුත් තියෙනවා පොලිය සමාන වෙනවා ණය මුදල ගුණ කිරීම
කාලය ගුණ කිරීම පොලි අනුපාතිකය. එතකොට කාලය අවුරුදු වලින් තිබ්බොත් පොලි අනුපාතිකය දාන්න ඕනේ අවුරුද්දට පොලි අනුපාතිකය. දැන් මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. මාසික පොලි අනුපාතිකය සහ මාස 6. එහෙමනම් අපිට පුළුවන් කෙලින්ම මේ 5,40,000 100 මාසික පොලි අනුපාතිකයේ 100 ගුණ කරලා මාස 6කට මෙතකොට එන්නේ එක මාසයකට මාස 6කට හොයන්න අපි 6න් ගුණ කරා නම් හරියි. එතකොට මේකට සූත්‍රයකුත් තියෙනවා I සමානයි PRT බෙදීම 100 කියලා. එතකොට P කියන්නේ ණය මුදල, R කියන්නේ රේට් එක, මේක 2යි, 6 කියන්නේ කාලය. PRT T කියන්නේ ටයිම් කාලය. එතකොට මෙතන මාසික පොලි අනුපාතිකයක් ඉඳ මාස ගණන කෙලින්ම දාන්න පුළුවන්. හරිද? ඒකින්ද I සමානයි I කියන්නේ පොලිය. පොලිය දැන් අපිට උත්තර ලැබෙනවා PRT බෙදීම 100. එතකොට R වෙනුවට කෙලින්ම මාසික පොලි අනුපාතිකයේ 2 දැම්මා, කාලයට මාස 6 දැම්මා. මම සුළු කරලා ගත්තාම 0.2 කැපෙනවා. එතකොට ඊට පස්සේ ඉතුරු වෙන්නේ 5400 2නුයි 6නුයි ගුණ කරලා ගන්න ඕනේ නේද? අපිට පිළිතුරු වශයෙන් ලැබෙනවා එතකොට 64800ක්. හොඳේ? 64800ක්. සුළු කරලා ගන්න. මම කැමති මෙහෙම කරනවා නම් මම ප්‍රශ්නය දැම්මට පස්සේ ඔයගොල්ලෝ පොඩ්ඩක් වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයලා ඉවර වෙලා ඊට පස්සේ බලන්න මේක හදපු හැටි මම කියලා දෙන විදිහ. එහෙනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නය. සාධක සොයන්න x වර්ගය ධන 5x ධන 4. x වර්ගය ධන 5x ධන 4. එතකොට මේක අර සාධක දෙකක ගුණිතයක් ලෙසනේ සකස් කරන්න ඕනේ. අපි ඒ වෙලාවට මොකද කරන්නේ? මේ දෙපැත්තේ සංගුණක දෙක ගුණ කරනවා. එක් වරක් 4 4යි. එතකොට බලන්න සංඛ්‍යා දෙකක් ගුණ කරාම 4ක් එන්න ඕනේ. ඒ ගුණ කරන සංඛ්‍යා දෙක එකතු කරාම මැද පදේ සංගුණකය ලැබෙනවා. ධන 5. එතකොට කී වරක් කීයද? 4 ලැබෙන්න නම් 4 වරක් 1 4යි. බලන්න 4 1 එකතු කරාම 5ක් වෙනවනේ, මැද පදේ සංගුණකයක් වෙනවා. එහෙනම් අපි මේ 5x කඩාගන්නේ කොහොමද? 4x ධන 1x කියලා. 4x ධන 1x කියලා කඩා ගන්නවා. x වර්ගය මේ 5x කඩාගත්ත කොටස් දෙකකට 4x ධන 1x ධන 4. හරිනේ? ඊට පස්සේ අපි මේ පද 4න් පද දෙකෙන් දෙකට සාධක වෙන් කරනවා. බලන්න මේ පද දෙකේ සාධකය මොකද්ද? x වර්ගය ධන 4x කියන එකේ සාධකය x පොදු සාධකයක් තියෙනවා. අපි x ඉවතට ගන්නවා. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? x වරහණ ඉවතට ගත්තාම මෙතනින් 1x එකක් එනවා එකතු කිරීම. මෙතනින් එනවා x එක ඉවතට ගත්තාම 4ක්. ඒ කියන්නේ x ධන 4ක් වරහණ ඇතුළට එනවා. ඊට පස්සේ මෙතනක් තියෙන්නේ x ධන 4. අපි එහෙනම් එළියට ගන්න ඕනේ ධන 1 නේද? ධන 1 ගත්තාම වරහණ ඇතුළට එනවා x ධන 4 මේකෙන් x එකක් එළියට ගත්තාම එනවා x ධන 4. ඊට පස්සේ බලන්න මේ වරහන් දෙක සමාන විය යුතුයි. මෙහෙම සාධක එළියට ගත්තාම මේ වරහණයි සමාන වෙන්න ඕනේ. එතකොට අපිට පේනවා පොදු සාධකයක් තියෙනවා නැවත. x ධන 4 පොදු සාධකයේ ලෙස එළියට ගත්තාම ඉතුරු වෙන්නේ මොකද්ද? x ධන 1. එතකොට අපිට x ධන 4 එක සාධකයක් හැටියටත් අනිත් සාධකය x ධන 1 හැටියටත් ලැබෙනවා. අපි බලමු එහෙනම් අපේ පස්වෙනි ගාන මොකද්ද කියලා. පස්වෙනි ගාන තියෙනවා x y z යන සරල රේඛාවක් නම් x y z කියලා කියන්නේ සරල රේඛාවක්. රූපේ දියරි තොරතුරු අනුව අපිට තියෙන සමාන පාද දෙකක් නම් කරන්න. මේ රූපයේ තියෙන සමාන පාද දෙකක් නම් කරන්න. ඉතින් මට කියන්නකෝ පාද දෙකක් සමාන වුණොත් යම් ත්‍රිකෝණයක මොකද වෙන්නේ? ඒක සමද්විපාදයි නේද? සමද්විපාද ත්‍රිකෝණ වල ලක්ෂණ මොකද්ද? සමාන පාදවලට ඉදිරියෙන් තියෙන කෝණ දෙක සමාන වෙනවා. එහෙමනම් මෙතන බලන්න හොඳට මෙතන ත්‍රිකෝණ කීයක් තියෙනවද? මෙතන ත්‍රිකෝණ තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන තව එකක් තියෙනවා, මෙතන ලොකු එකක් තියෙනවා. එතකොට මේ ත්‍රිකෝණ තුනෙන් මොනවා හරි ත්‍රිකෝණයක් නේ සමද්විපාද වෙන්න ඕනේ. එහෙනම් අපිට තියෙන්නේ කෝණ දෙකක් සමානව තියෙන ත්‍රිකෝණය හොයාගන්න. එහෙනම් අපි බලමු මේ ත්‍රිකෝණයේ ඉතිරි කෝණය හොයාගන්න පුළුවන් නේද? කෝණ දෙකක් දන්නවා නම් ඉතිරි කෝණය හොයාගන්න පුළුවන්.
එතකොට ඒ කෝණය එක්ක 60 හෝ 80 වුණොත් මේක තමයි සමද්විපාද. බලමු වෙනවද කියලා. මේ තුනේ එකතු 180යි 60යි 80යි එකතු කරාම කීයද? 60යි 80යි එකතු කරාම 140යි නේ. එතකොට 140යි 140 එහෙනම් මේ ඉතිරි කෝණය කීයක් වෙන්න ඕනේ? ඉතිරි කෝණය 40ක් වෙන්න ඕනේ නේ. ඉතිරි කෝණය 40ක් වෙන්න. එතකොට අපිට පුළුවනි දැන් මේ ත්‍රිකෝණය නම් සමද්විපාද නෙමෙයි. දැන් මේ ත්‍රිකෝණය ඇතුළට පරිම බලන්න. අපිට පුළුවන් මේ ත්‍රිකෝණය ඇතුළේ තව කෝණයක් හොයාගන්න. මේ කෝණය හොයාගෙන මේ කෝණයට යන්නත් පුළුවන්. හැබැයි බාහිර කෝණ ක්‍රමේ මේ ත්‍රිකෝණයේ මේ පාදයේ මෙහාට දික් කරාම හැදෙන බාහිර කෝණය 40යි. ඒක සමාන වෙන්න ඕනේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. එහෙනම් මේකයි එකතු කරාම 7යි මේක 20යි නේ. ඒක 20 බව හොයාගන්න පුළුවන් අපිට. ඕනනම් මෙතනින් මේ ඇතුලේ කෝණය 140යි කියලා අරගෙන ත්‍රිකෝණයේ කෝණ තුන එකතු කරාම 180ක් කියන එකෙන් 140යි 20යි 160යි. එතකොට ඉතිරි කෝණය මේ දෙක මේක 140යි මේක 20යි 160යි. 160 නම් මේ ඉතිරි කෝණය අනිවාර්යෙන් අංශක 20ක් වෙනවා. මම කියේ මෙන්න මේක. අපිට බාහිර කෝණ ක්‍රමයෙන් යන්නත් පුළුවන් මේක හොයාගන්න. එහෙම නැත්නම් දැන් බලන්න 140යි 20යි 160යි නේ. එතකොට ඉතිරි කෝණය කීයද අංශක? 20යි නේ. මේ YWZ කෝණය අංශක 20යි. එතකොට බලන්න දැන් මේ ත්‍රිකෝණය ගත්තොත් මේකේ කෝණ දෙකක් සමානයි. එහෙනම් අනිවාර්යෙන් මේ ත්‍රිකෝණය සමද්විපාද. එතකොට සමාන පාද දෙක මොකද්ද? සමාන කෝණවලට ඉදිරියෙන් තියෙන පාද දෙක. ඒ කියන්නේ WY YZ කියන පාද දෙක තමයි WY සහ YZ කියන පාද දෙක සමාන පාද දෙක වෙනවා නේද? රයිට්. එහෙනම් පස්වෙනි ගාන මේක. හයවෙනි ගාන මේ වෙන් රූපේ අඳුරු කරලා තියෙන ප්‍රදේශය මෙන්න මේ ප්‍රදේශය කුලක අංකණයෙන් ලියන්න. එතකොට අපි බලන්න ඕනේ මේ අඳුරු කරලා තියෙන ප්‍රදේශය කාටද අයිති? මේ අඳුරු කරලා තියෙන ප්‍රදේශය කාටද අයිති? මේ ප්‍රදේශය Lට නම් අයිති නෑ නේද? හැබැයි Mට අයිති. එතකොට Lට අයිති නෑ Mට අයිති. ඒ කියන්නේ Mට පමණයි අයිති නේද? එහෙනම් L වලට අයිති නෑ කියලා කියන්නේ කොහොමද? L වල අනුපූරකය L dash. Mට අයිති කියලා කියන්නේ M. එතකොට L dash සහ M වල ඡේදනය තමයි අපි ඡේදනයේ ලකුණෙන් තමයි මේක සම්බන්ධ කරන්නේ. L වලට අයිති නෑ M වලට අයිති. අපි සම්බන්ධ කරන්නේ ඡේදනය ලකුණ. right. එහෙනම් අපි බලමු අපේ 7 වෙනි ප්‍රශ්නය. මේ රූපයේ දැක්වෙන OHB තිරස් බිමක පිහිටි OHB කියන්නේ තිරස් බිමක පිහිටි ලක්ෂ්‍ය වන අතර OA අනු සිරස් කණුවක්. මේ තියෙන්නේ සිරස් කණුවක්. B ලක්ෂයේ සිට මෙන්න මෙතන ඉඳලා B ලක්ෂයේ සිට Aහි ආරෝහණ කෝණය අංශක 60කි. B ලක්ෂයේ ඉඳලා බලනකොට A වල ආරෝහණ කෝණය අංශක 60යි. A සිට B හි ආරෝහණ කෝණය. ඊට පස්සේ අපිට කියනවා මෙතන ඉඳලා බලනකොට A වල ආරෝහණ කෝණය අංශක 60 නම් A වල ඉඳලා බලනකොට B පෙනෙන අවරෝහණ කෝණයේ විශාලත්වය කීයද කියලා අහනවා. එතකොට අපි මොකද කරන්නේ? ආරෝහණ කෝණය ලකුණු කරන්නේ කොහොමද? B වල ඉඳලා බලනකොට A පෙනෙන. සාමාන්‍යයෙන් අපි දන්නවා ආරෝහණ හෝ අවරෝහණ කෝණ ලකුණු කරන්නේ ඉස්සෙල්ලා S මට්ටම දෘෂ්ටි රේඛාව අපි ලකුණු කර යුතුයි. ඒ බලන තැන ඉඳලා. එතකොට බලන්න දැන් B වල ඉඳලා දෘෂ්ටි රේඛාව තියෙනවා මෙහෙම. එතකොට දෘෂ්ටි රේඛාවෙන් ඉහළට තියෙන කෝණය තමයි ආරෝහණ. මෙන්න මේක යා කළාම මෙන්න මේ ඉහළට තියෙන මෙන්න මේ කෝණය තමයි ආරෝහණ කෝණය. අංශක 60. ඊට පස්සේ A වල ඉඳලා බලනකොට B පෙනෙන අවරෝහණ කෝණය හොයන්න නම් අපි කරන්න ඕනේ මොකද්ද? A වලදී ඉඳලා A වල ඉඳන් බලන්න. එතකොට අපි A වල දෘෂ්ටි රේඛාව, ඒ කියන්නේ S මට්ටම ඇද ගන්න ඕනේ මේ විදිහට. මෙන්න මේ විදිහට. බලන්න. දැන් එතකොට මෙන්න මේක තමයි ආරෝහණ කෝණය අංශක කීයද? 60යි. B වල ඉඳන් බලනකොට A පෙනෙන ආරෝහණ කෝණය 60යි.
ඊට පස්සේ දැන් මෙතන S මට්ටම ඇඳලා පස්සේ S මට්ටම් දෙක සමාන්තරයි. එතකොට සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කැපුණාම අපිට Z අකුරේ මුල්ලක් හැදෙනවා. මේක 60 නම් මේකත් 60. එතකොට මේක 60යි කියලා කියන්නේ ඒ වල ඉඳන් බලනකොට B පෙනෙන අවරෝහණ කෝණය කියන්නේ S මට්ටමින් පහළට තියෙන මෙන්න මේ කෝණය ඒකත් අංශක 60. මේ ලකුණු කලේ B වල ඉඳන් බලනකොට A පෙනෙන ආරෝහණ කෝණය ඊට පස්සේ ඒකාන්තර කෝණ වලින් මෙතන 60ක් වෙනවා නේද? මේ කෝණය 60ක් වෙනවා. ඒ කියන්නේ A වල ඉඳන් බලනකොට B පෙනෙන අවරෝහණ කෝණය කියන්නේ අංශක කීයද? අංශක 60. පැහැදිලිද? right. අපි බලමු ඊළඟට 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ සම්භාවිතාවයට සම්බන්ධ කරලා. සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත සසම්භාවී පරීක්ෂණයක සමබර සමසේ භව්‍ය කියන්නේ සසම්භාවී පරීක්ෂණයක නියති අවකාශය S. ඒතර නියති අවකාශය S කියලායි දීලා තියෙන්නේ. කියන්නේ සියලු සිද්ධි වල අවයව S නියති අවකාශය. ඒ අනුව එහි සිද්ධියක් වේ. ඒ කියලා කියන්නේ නියති අවකාශයේ තියෙන සිද්ධිය. PA සමානයි 5න් 1යි. ඒ වල සම්භාවිතාවය 5න් 1යි. ඒ වල අවයව ගන්න 8යි. එහෙනම් නියති අවකාශයේ අවයව ගණන හොයන්න. එතකොට අපි කොහොමද සාමාන්‍ය සම්භාවිතාවය හොයන්නේ? දැන් මම ඇහුවොත් ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් කාසියක් උඩ දැම්මාම සිරස ලැබීමේ සම්භාවිතාවය කීයද කියලා ඔයගොල්ලෝ උත්තර දෙන්න කීයද? සිරස ලැබීමේ සම්භාවිතාවය කියලා ඇහුවාම ඔයගොල්ලෝ දෙකෙන් එකයි කියනවා. එක කියන්නේ මොකක්ද? එක කියන්නේ අපි බලාපොරොත්තු වෙන සිරස ලැබීමේ සිද්ධියට තියෙන අවයව ගන්න. එකයිනේ සිරස කියලා පැති තියෙන්නේ. ඒතර දෙක කියලා දෙකෙන් එකයි කියන්නේ දෙක කියන්නේ මොකද්ද? නියති අවකාශයේ අවයව ගන්න. ඒ කියන්නේ අර සිරසගේ නියති අවකාශයේ තියෙන අවයව ඔක්කොම දෙකයිනේ තියෙන්නේ. එතකොට එහෙමනම් PA ඒ වල සම්භාවිතාවය PA සමාන වෙන්න ඕනේ NA බෙදීම NS ට. NA කියන්නේ 8යි NS තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් 8 NS වලින් බෙදුවාම මොකක්ද එන්න ඕනේ? ඒ වල අවයව ගන්න නියති අවකාශයේ අවයව ගන්නින් බෙදුවාම එන්න ඕනේ සම්භාවිතාවය. සමාන වෙන්නේ කීයටද? 5න් 1ට. අපිට පොඩි සමීකරණයක් ලියන්න පුළුවන්. NA බෙදීම NS සමාන වෙලා තියෙන්නේ PA වලට. මේ තියෙන්නේ PA. PA සමානයි NA බෙදීම NS. ඒතර PA දීලා තියෙනවා 5න් 1යි කියලා. NA දීලා තියෙනවා 8යි කියලා. NS දැන් අපිට ලස්සනට හොයාගන්න පුළුවන්. දැන් අපි කොහොමද NS හොයන්නේ? අපි මේ වගේ මතකද මේකට මොකද කියන්නේ දාන්න? හරස් ගුණිතේ දාලා පුළුවන් නේද? NS එකෙන් ගුණ කළාම NS 5 8න් ගුණ කළාම 8 වරක් 5 40. එහෙනම් NS සමාන වෙනවා කීයටද? 40ට. NS සමාන වෙනවා 40ට. මෙන්න අපේ ඊළඟ ප්‍රශ්නය. අවයව කීපයක් තියෙනවා ලියලා මේ දත්ත සමූහයේ අන්තස් චතුර්ථක පරාසය සොයන්නලු. එතකොට ඔයගොල්ලන්ට දැන් ගොඩක් කලින් ඉගෙන තියෙන පාඩමක් අන්තස් චතුර්ථක පරාසය කියලා කියන්නේ මොකද්ද? අන්තස් චතුර්ථක පරාසය කියන්නේ මොකද්ද? අපි බලමු මොකද්ද කියලා නේද? right. බලන්න හොඳට අන්තස් චතුර්ථක පරාසයක් එහෙම හොයන්න දුන්නාම අපි මේ සංඛ්‍යා ටික පිළිවෙලකට ලියා ගන්නවා. ඒගොල්ලෝ අපිට උදව්වක් කරලා තියෙනවා බලන්න 2 2 3 3 5 6 7 8 9 10 11 13 අපිට පිළිවෙලට මේ සංඛ්‍යා ටික දීලා තියෙනවා. පිළිවෙල දීලා නැත්නම් අපි පිළිවෙලට ලියා ගන්නවා. right. එතකොට මේකේ බලන්න අවයව කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8 9 10 11යි නේද? මේ අවයව 11යි. මේකේ හරි මැද තියෙන්නේ මොකද්ද? අවයව 11ක් අපි මේ පැත්තට 5ක් දාලා මේ පැත්තට අවයව 5ක් දාලා මැද එක බැලුවොත් 6. ඒක තමයි මධ්‍යස්ථය අහුවනම් උත්තරේ 6යි. මධ්‍යස්ථය කියලා කියන්නේ ළමයි දෙවෙනි චතුර්ථකය. Q2. එහෙනම් බලන්න මේ 6 මධ්‍යස්ථය Q2 මෙතන 5ක් තියෙනවනේ දැන්. මේ 5න් මැද මොකද්ද? 3. මේ 5න් මැද 3. මේ 5න් මැද 3. මේ 5න් මැද 9. මේකට කියනවා අපි පළමු චතුර්ථකය කියලා. මේකට කියනවා දෙවෙනි චතුර්ථකයේ හේවත් මධ්‍යස්ථය කියලා. මේකට කියනවා තුන්වෙනි චතුර්ථකයේ හේවත්
Q3 මේක Q1 Q2 Q3 එතකොට එහෙනම් අපි අන්තස්ථතුර්ථක පරාසය හොයන්නේ Q3න් Q1 අඩු කරලා Q1 කියන්නේ 3යි Q3 කියන්නේ 9යි එහෙනම් අන්තස්ථතුර්ථක පරාසය කියන්නේ Q3න් Q1 අඩු කරනවා Q3න් Q1 අඩු කරාම බලන්න 9න් 3ක් අඩු කරාම උත්තරේ කීයද 6යි පැහැදිලිද අන්තස්ථතුර්ථක පරාසය එන්නේ 6යි අපි බලමු 10 වෙනි ගමන අපි බලමු 10 වෙනි ප්‍රශ්නය. 10 වෙනි ප්‍රශ්නේ මේ රූපයේ තියෙන අංග සම ත්‍රිකෝණ යුගලක් නම් කරලා අංග සම වන අවස්ථාව ලියන්න තියෙනවා. එතකොට මේක අංග සම කරන්න නෑදී. අංග සම වන අවස්ථාවලිය යුගලයක් නම් කරලා අංග සම වන අවස්ථාව. එතකොට බලන්න දැන් මෙතන අපිට පේනවා සමාන්තර රේඛා දෙකක් තියෙනවා. සමාන පාද දෙකක් තියෙනවා. එතන මේ සමාන පාද දෙක අහු වෙන විදියට තියෙන ත්‍රිකෝණ දෙක තමයි මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි. ඒ ත්‍රිකෝණ දෙක ගත්තොත් අපිට එක අංගයක් ඒගොල්ලෝ දීලා තියෙනවා මේ දෙක සමානයි කියලා. එතකොට සමාන්තර රේඛා දෙකක් තියෙන හින්දා මෙතන තව ඒකාන්තර කෝණයෙම Z අකුරේ මුළු මෙහෙම Z අකුර මේ කෝණ දෙක සමාන වෙන්නත් පුළුවන්. අනිත් පැත්තට ගත්තොත් Z කෝණේ Z අකුර මේ විදියට වෙන්නේ මේ එතකොට මේ කෝණ දෙකත් සමාන වෙන්න පුළුවන්. තව ප්‍රතිමුඛ කෝණයකුත් තියෙනවා. ඔය කෝණ තුනෙන් මොනවා හරි දෙකක් අරගෙන මේ පාදයට එක්ක අපි අංග සම කරන්න පුළුවන්. එහෙනම් ත්‍රිකෝණ දෙක මොකද්ද? මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි. බලන්න මේ කෝණ දෙක ප්‍රතිමුඛ කෝණ දෙකක් වෙනවා. දැන් පාදයක් තියෙනවා, කෝණයක් තියෙනවා. ඊට පස්සේ තව මම අර කිව්වා වගේ ඒකාන්තර කෝණ මේ දෙක ගන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ දෙක ගන්නත් පුළුවන් නේද? ඒතර ඔය අරන් තියෙන්නේ මම මේකයි ඒකාන්තර කෝණ හැටියට අරන් තියෙනවා. එතකොට කෝණයක් සහ පාදයක් අංග සම වෙන්නේ කෝකෝපා අවස්ථාවට. කෝකෝපා අවස්ථාවට අපිට තියෙන්නේ ලියන්න විතරයි. හොඳේ? අර ඒ පියවරවල් අපිට එහෙම සාධනය කරන්න කියලා නෑ. කෙටි පත්‍රයේ ගානක් නෙමේක. right. එහෙමනම් බලන්න 11 වෙනි ප්‍රශ්නේ. x වරක් x ධන 1 හා x වර්ගයේහි කුඩාම පොදු ගුණාකාරය. එතකොට කුඩාම පොදු ගුණාකාරය හොයන්න දුන්නොත් වීජීය ප්‍රකාශන වල අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ සාධක වෙන් කරන්න තියනවාද කියලා. මේක x වර්ගය ධන x කියලා වරහන් ඉවත් කරලා තිබ්බනම් අපිට x පොදු සාධකයේ ලෙස එයට ගන්න වෙනවා. දැන් මේක ආරම්භ දීලා තියෙනවා. එහෙනම් සාධක වෙන් කරන්න මේකෙත් නෑ මේකෙත්. එහෙනම් ඊළඟට අපි කරන්න ඕනේ මේ ඉතිරි හැම සාධකයකම බලන්න වර්ග තුනක් තියෙනවා නේද? x තියෙනවා. x ධන 1 තියෙනවා. මෙතන x වර්ගය තියෙනවා. ඉතිරි හැම සාධකයකම වැඩිම බලය ගන්න ඕනේ කුඩා පොදු ගුණාකාරයේ හැටියට. හරි? බලන්න x වල වැඩිම බලය මෙතන 1 මෙතන 2. එහෙනම් අපි කුඩා පොදු ගුණාකාරයේ හැටියට x වර්ගය ගන්න ඕනේ. සහ x ධන 1 පළවෙනි බලය තවත් ඊට වැඩි බලයක් නැහැ x ධන 1. එහෙනම් x ධන 1 පළවෙනි බලයක් ගන්න ඕනේ. ඒ කියන්නේ කුඩා පොදු ගුණාකාරයේ හැටියට අපි ගන්න ඕනේ x වර්ගය සහ x ධන 1 වර්ගය. එතකොට කුඩා පොදු ගුණාකාරයේ හැටියට අපිට x වර්ගයේ වරක් x ධන 1 කියලා ගන්න පුළුවන්. ඊළඟට බලන්න 12 වෙනි ප්‍රශ්නය. මේක ඇවිල්ලා සිලින්ඩරයේ කියන පාඩමේදී. සිලින්ඩරයේ පාඩමේදී අපිට මේ මූලධර්මය ලැබෙනවා. මොකද්ද? අපි හිතමු සැමන්ටින් එකක් තියෙනවා. මේ සැමන්ටින් එකේ ලේබල් එකක් අලවලා තියෙනවා. මේ ලේබල් එක අපිට පුළුවනි අර අලවලා තියෙන තැනින් ගලවලා දිග අරින්න. මේ තියෙන්නේ දිග ඇරපු කොළ කෑල්ල කියලා හිතන්න. හරිද? මේ තියෙන්නේ සැමන්ටින් එකේ අලවලා තිබ්බ දිග ඇරලා තියෙන කොළ කෑල්ල. හරි? ත්‍රිකෝණාශ්‍රාකාර හැඩයක්. එතකොට මේ සැමන්ටින් එකේ උස තමයි මේ තියෙන්නේ. ඒක සෙන්ටිමීටර් 10යි. එතකොට මේකේ මේ කොළ කෑල්ලේ දිග වෙන්නේ මොකද්ද? අපෙන් ආන්නේ උස සෙන්ටිමීටර් 10ක් වූ කුහර සිලින්ඩරයක් එහි ආධාරකයට ලම්බ රේඛාවක් දිගේ කැපූ විට ලැබෙන ඍජුකෝණාශ්‍රාකාර ආස්තරයක් මේ තියෙන්නේ
සිලින්ඩරේ අරෙස් හොයන්න කියලා. ඒතකොට මට කියන්න දැන් මේ තියෙන සිලින්ඩරේ උස නම් මෙතන ඉඳලා මෙතනට තියෙන මේ කොළ කෑල්ලේ දිග සමාන වෙන්නේ මොකකටද? මේ කලවල තියෙන 17 එක වටේටනේ. එතකොට මේ දිග සමාන වෙන්න ඕනේ අර වටේට කියලා කියන්නේ වෘත්තේ පරිධියට නේද? පරිධියට සමාන වෙන්න. එහෙනම් 2πr සමාන වෙන්න ඕනේ 44ට. 2πr 44ට සමාන වුණාම ඊට 5 වලට දාන්නේ කීයද? 7න් 22. එතකොට 7න් 22 දානවා 5 වලට. 2πr 5 වලට 7න් 22 දැම්මා සමාන වෙන්නේ 44. දැන් අපි මේකේ r හොයන්නනේ තියෙන්නේ, r හොයන්නනේ තියෙන්නේ. දැන් මේකේ r අපි උක්ත කරගන්නවා. දැන් මට කියන්නේ මේ බෙදීම 7 සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට මොකද වෙන්නේ? ගුණ කිරීම 7 වෙනවා. මෙතන දෙවරක් 22 44නේ, ගුණ කිරීම 44 මේ පැත්තට එනකොට මොකද වෙන්නේ? ගුණ කිරීම 44 සමාන ලකුණෙන් අනිත් පැත්තට යනකොට බෙදීම 44 වෙනවා. එතකොට 7න් ගුණ වෙලා 44න් බෙදුණා. දැන් 44ට 44 කැපිලා ගියාම උත්තරේ කීයද? සෙන්ටිමීටර 7යි. ඒ කියන්නේ මේ සිලින්ඩරේ අරය වෙන්නේ සෙන්ටිමීටර 7යි. එතන 17 එකේ ලේබල් එක දිගෑරලා එතන ඒ කඩදාසිය දිගෑරියම හැදෙන්නේ ඍජු කෝණාශ්‍රයක් බව මතක තියාගන්න. ඒකේ දිග වෙන්නේ පරිධිය කියලා මතක තියාගන්න. පළල වෙන්නේ ඒකේ උස කියලා මතක තියාගන්න. ඊළඟට බලන්න 13 වෙනි ප්‍රශ්නය. අපිට කියනවා මෙන්න මේ රූපේ තියෙන මේ තොරතුරු වලට අනුව x ධන y වල අගය සොයන්න. මෙතන x කෝණය, මෙතන y කෝණය. අපිට පෙන්වන්න ඕනේ x ධන y වල අගය. හැබැයි මේගොල්ලෝ අපෙන් අහන්නේ x කීයද කියලා අහන්නෙත් නැහැ, y කීයද කියලා අහන්නෙත් නැහැ. කෙලින්ම අහන්නේ x ධන y වල අගය. කොහොමද හොයන්නේ? අපි දැන් මේකේ තියෙන තොරතුරු අනුව බලමු පොඩ්ඩක් විග්‍රහ කරලා. අපිට පේනවා මෙතන සමද්විපාද ත්‍රිකෝණයක් තියෙනවා. මේ පැත්තේ සමද්විපාද ත්‍රිකෝණයක් තියෙනවා, මේ පාද දෙක සමානයි. සමද්විපාද ත්‍රිකෝණ වල ලක්ෂණ මොනවද? පාද දෙකක් සමාන නම් ඒ සමාන පාද වලට ඉදිරියෙන් තියෙන කෝණ දෙක සමාන වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ මෙන්න මේ කෝණයත් x වෙන්න ඕනේ නේද? මේකත් x වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනක් තියෙන සමද්විපාද ත්‍රිකෝණයක්. මේ පාද දෙක සමාන නම් මේ කෝණය y නම් මේ කෝණය මොකක් වෙන්න ඕනේද? ඒකත් y වෙන්න ඕනේ නේ. අන්න දැන් හරි. දැන් බලන්න ළමයි, අපි දන්න දැන් මේ සම්පූර්ණ කෝණය ඇවිල්ලා x ධනවයි. මේක x, මේක y. මේ කෝණ තුනේම එකතුව කීයක් වෙන්න ඕනේද? මේ කෝණ තුනේම එකතුව අංශක 180ක් වෙන්න ඕනේ නේද? එහෙමනම් බලමු අපි එකතු කරලා x y y. ඒ කියන්නේ 2x ධන 2y සමාන වෙන්න ඕනේ කීයටද? 2x ධන 2y සමාන වෙන්න ඕනේ අංශක 180ට. එහෙනම් අපි මුළු සමීකරණයම දෙකෙන් බෙදුවොත් x ධන y සමානයි කීයද එතකොට? x ධන y සමානයි අංශක 90ට සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කෝණය 90ක් වෙනවා. සම්පූර්ණ කෝණය x ධන y අංශක 90ක් වෙනවා. හරි? හොඳයි. අපි දැන් ඊළඟට බලමු 14 වෙනි ගාන මොකක්ද කියලා. ඊළඟට 14 වෙනි ගාන ඉතාමත්ම පහසු ප්‍රශ්නයක්. හරයට තියෙන්නේ බීජීය පද නේද? හැබැයි අඩු කරන්න තියෙනකොට අපි හරය සමාන කරගන්න ඕනේ. හරය සමාන කරගෙනනේ අපි අඩු කරන්න ඕනේ. එතකොට මේකේ හරය 3x, මේකේ හරය x. මේක 3x කරගන්න නම් 3ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් මේකත් 3ෙන් ගුණ කරන්න ඕනේ. එතන x වරක් 3, x වරක් 3. එතකොට x වරක් 3 කීයද? x වරක් 3 3යි, x වරක් 3 3ix. එහෙනම් මෙන්න මේක අපි 3 බෙදීම 3ix කියලා ලියුවා. අඩු කරන්න තියෙන 1 බෙදීම 3ix. බලන්න එතකොට කීයද? දැන් හරයන් දෙක සමාන කරගත්තා. මේකත් 3ෙන් ගුණ කරලා මේකත් 3ෙන් ගුණ කරලා හරයන් දෙක සමාන කරගත්තා. දැන් හරයන් සමාන හින්දා 3ෙන් එකක් අඩු කරාම 2යි කියලා අපිට ලබා ගන්න පුළුවන්. 2 බෙදීම 3ix. පැහැදිලිද? right. අපි බලමු ඊළඟට පොඩක් කියවලා බලන්න. සංඛ්‍යාවක වර්ගමූලය
පළමු සන්නිකර්ෂණයට සෙව්වහම උත්තරේ 3.1යි. සංඛ්‍යාවක වර්ගමූලය පළමු සන්නිකර්ෂණයට හෙව්වහම උත්තරේ 3.1යි. උත්තරේ තමයි 3.1. එම සංඛ්‍යාවට ආසන්නම පූර්ණ වර්ග සංඛ්‍යාව මොකක්ද කියලා අහනවා. එතකොට එහෙමනම් ආසන්නම ඒ කියන්නේ මේ උත්තරේ පළමු සංඛ්‍යා වර්ගමූලය හෙව්වට පස්සේ උත්තරේ මේක එන්න නම් ඒ සංඛ්‍යාව හැටියට තියෙන්න ඕනේ ආසන්නම වර්ග සංඛ්‍යාව මොකක්ද? දැන් 25 වර්ග සංඛ්‍යාවක් නේ. එතකොට 25 වර්ගමූලය කීයද? 5යි නේද? එතකොට බලන්න මේ උත්තරය 25ට ආසන්න 25 වර්ගමූලයට ආසන්න උත්තරයක් නෙමෙයි නේද? 16 වර්ග සංඛ්‍යාවක් නේ. 16 වර්ගමූලය 4යි නේ. එතකොට මේ උත්තරය 4ට ආසන්න සංඛ්‍යාවකුත් නෙමෙයි. 9 වර්ගමූලය කීයද? 3යි නේද? එතකොට 3.1 කියන්නේ අන්න දෙකද? එහෙනම් ආසන්නම වර්ග සංඛ්‍යාව 9 16වත් 25වත් නෙමෙයි 9. 4 ගන්නත් බෑ. 4 වර්ගමූලය 2යි. එහෙනම් මේ වර්ගමූලයක් ලෙස ලැබිච්ච මේ උත්තරේට ආසන්න ඒ සංඛ්‍යාවට ආසන්නතම පූර්ණ වර්ග සංඛ්‍යාව වෙන්නේ කීයද? 9. මේ වගේ ගණන් වලට ළමයි කෙලින්ම උත්තරේට ලකුණු 2යි. මේකේ පියවරවල් නැහැ. පොඩ්ඩක් හිතලා ලියන්න තියෙන්නේ. ඊළඟට බලන්න තවත් ජ්‍යාමිතියට සම්බන්ධ ගානක් මම නම් හරි ආසයි කියලා දෙන්නත් ආසයි. මමත් ආසම කොටස ජ්‍යාමිතිය. මොකද මේ රූප සටහනේ අපි ජ්‍යාමිතික ක්‍රමයන් දන්නවනම් මේ රූප සටහනේ තියෙන තොරතුරු වලට අනුව අපිට පුළුවන් මේගොල්ලෝ අහන ප්‍රශ්නයට උත්තරේ ADB කෝණය කීයද කියලා හොයලා දෙන්න. ADB කෝණය ADB. ඒ කියන්නේ D අකුර ළඟ තියෙන මෙන්න මේ කෝණය හොයන්න ඕන. අපිට ඒ සඳහා මේ රූපේ මොනවද කියන්නේ? ඕ කේන්ද්‍රයනේ. ඒ කියන්නේ කේන්ද්‍රය හරහා යන විස්කම්භ දෙකක් තියෙනවා. මට කියන්න බලන්න විස්කම්භයක් දැක්ක ගමම්ම ඒගොල්ලෝ කිව්වත් නැතත් ඕගොල්ලන්ට මතක් විය යුතු ක්‍රමයක් තියෙනවා. මොකද්ද? විස්කම්භයක් දැක්කම මතක් වෙන්න ඕන ක්‍රමය මොකද්ද? අර්ධ වෘත්තයේ කෝණය අංශක කීයද? අර්ධ වෘත්තයේ කෝණය අංශක 90යි. එහෙනම් බලන්න මේ විස්කම්භය මගින් ආපාතනය වන මෙන්න මේ මුල්ල අංශක 90යි. ඒ වගේම මේ විස්කම්භය මගින් මේ පැත්තේ ආපාතනය වන මෙන්න මේ සම්පූර්ණ කෝණය අංශක කීයද? අංශක 90ක් වෙනවා. එතන ඔන්න ඔය කෝණ දෙක අංශක 90යි. අපි හොයන්න ඕනේ මේ කෝණ. ඊළඟට බලන්න දැන් අපිට මේක 90 නම් සම්පූර්ණ කෝණය මේක 50නේ. එහෙනම් මේක ඇල්ල කීයද? මේක 40යි කියලා හොයාගන්න පුළුවන් නේද? මේක 40. තව විදිහකින් ගත්තොත් මේ ත්‍රිකෝණය ගත්තොත් මේක 50යි මේක 90යි. එහෙනම් අර ඉස්සෙල්ලා වගේම මේ තුනේම එකතු 180යි. ඒ 180 මේ 90 අයින් කරාම 180 මේ 90 අයින් කරාම තව 90ක් ඉතුරුයි. ඒ 90 තමයි මේ දෙක. එතන මේක 50 නම් මේක කීයද? 40යි. අපිට හොයාගන්න පුළුවන් දැන් මේ ත්‍රිකෝණය සලකලා මේ කෝණය 40 බව හොයාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ 90 කෝණයෙන් හින්දා මේ කෝණය 40යි කියලා හොයාගන්නත් පුළුවන්. එතකොට අපිට තව කෝණ දෙකක් දැන් හොයාගන්න පුළුවන්. මේක 40යි කියලා හොයාගන්න පුළුවන්. ඒ වගේම මේ කෝණය 40යි කියලාත් හොයාගන්න පුළුවන්. තේරෙනවද? දැන් අපි කොහොමදත් එක ලකුණක් අයිති කරගෙන ඉවරයි ලකුණු දෙකෙන්. මොකද අපි 90 කෝණ දෙක හඳුනගෙන ඒව ලකුණු කරා නම් ඒ රූපේ ලකුණු කරපු නිවැරදි තොරතුරකට මේක 40 මේක 90 එහෙම නැත්නම් මේක 90 අපිට අනිවාර්යයෙන් එක ලකුණක් හම්බ වෙනවා. මේක 40. දැන් මට කියන්න මේ කෝණයට යන්නේ කොහොමද? කවුරු හරි ළමයෙක් මේක 90යි මේක 40යි කියලා ලකුණු කරපු ළමයාට මේ කෝණේ නිකම් උත්තරේ දෙන්න පුළුවන්. ඒ පේනවද මේකත් අරය මේකත් අරය. එහෙනම් මේ අර දෙක සමාන නම් මේක 40 නම් මේක 40යි. දැන් බැරිවත් ළමයා මේ කෝණේ 40යි කියලා හොයාගත්තු ළමයාට බැරිද මෙතනට යන්න? පුළුවන් නේද? මේ බලන්නකෝ. මේ කෝණය මේ පරිධිය මත ආපාතනය වෙන කෝණ මේවට කියන්නේ එකම ඛණ්ඩේ කෝණ. එකම ඛණ්ඩේ කෝණ වලින් මෙතනට මේක 40යි කියලා කියන්නත් පුළුවන්. ඕන තරම් අපිට අවස්ථා තියෙනවා. එක්ක මේක 40යි කියලා එක්ක මේක 40යි කියලා කිව්වොත් ලකුණක් හම්බ වෙනවා. දැන් අපිට පුළුවන් එහෙමනම් මේ ADB කෝණය අංශක 40යි කියලා කියන්න. අරයන් දෙක සමානින්ද මේක 40යි. එහෙම නැත්නම් එකම ඛණ්ඩේ කෝණ වලින් මේක 40යි. ඕන පැත්තකින් අපිට මේ ගාන හදන්න පුළුවන්. දැක්කද?
ජ්‍යාමිති ගණන් ඕන විදිහකට හදන්න පුළුවන්. ඊළඟට බලන්න ළමයි අපිට කියනවා මෙන්න මෙහෙම එකක්. ඒ කියන න්‍යාසය මේ තියෙන්නේ. ඒක දෙකේ න්‍යාසයක් කියන්නේ පේලි දෙකයි තීරු දෙකයි. පේලි දෙකයි තීරු දෙකයි. ඊළඟට I කියලා න්‍යාසයක් තියෙනවා 1.1. ඒකක න්‍යාසයක්. ඒකක න්‍යාසයක හැඩය මොකද්ද? ප්‍රධාන විකරණේ එක තියෙනවා අනිත් හැම එකක්ම බිඳු. මේකට අපි කියනවා ප්‍රධාන විකරණය. ඒකත් පේලි දෙකයි තීරු දෙකයි. දෙවරක් දෙක න්‍යාසයක්. දැන් අපිට කියනවා මෙහෙම. 2a ධන b සමානයි I වනසේ b න්‍යාසය හොයන්නලු. එහෙමනම් අපි ඔක්කොටම ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ මොකද්ද? 2a න්‍යාසය. 2a න්‍යාසයට අර කියන b න්‍යාසය එකතු කරාම සමාන වෙනවලු මෙන්න මේ I කියන න්‍යාසයට. එහෙනම් b හොයන්න කියලා කියන්නේ. එතකොට දැන් අපි මොකද කරන්නේ? දැන් අපි කරන්න ඕනේ 2a හොයාගන්න එක. 2a හොයන්නේ කොහොමද? a න්‍යාසය 2කින් ගුණ කරන්නේ. මේ න්‍යාසය 2කින් ගුණ කරන්නේ කොහොමද? මේකේ හැම අවයවයක්ම 2කින් ගුණ කරන්නේ. දෙවරක් 3 6යි. දෙවරක් ඍණ 2 ඍණ 4. දෙවරක් ඍණ 1 ඍණ 2යි. දෙවරක් බිඳුව බිඳුව. ඒ වගේ අවයවයන් හතරම හොයන්න ඕනේ. ඊට පස්සේ අන්නේ හොයාගත්තු 6 ඍණ 4 ඍණ 2 බිඳුව කියන මෙන්න මේ න්‍යාසයට b න්‍යාසය එකතු කරාම සමාන වෙන්න ඕනේ මෙන්න මේ I කියන න්‍යාසයට. බලන්න මේක දෙකෙන් ගුණ කරලා එන න්‍යාසයට අර කියන b න්‍යාසය එකතු කරාම සමාන වෙන්න ඕනේ මෙන්න මේ කියන I කියන න්‍යාසය. ඉතින් ළමයි මෙතන මේ ගාන අපි හදනකොට මේ දෙවරක් දෙක කියා න්‍යාසයේ ගණය එතන නොලිව්වට කමක් නැහැ. දැන් ඊට පස්සේ ඒක ලියන්න නැතුණත් අපිට හදාගෙන යන්න පුළුවන්. දැන් බලන්න එහෙනම් මට කියන්න b න්‍යාසය හොයන්න නම් මොකද කරන්න ඕනේ? හරියට නිකන් හිතන්න මේ කැපිටල් A ධන B සමානයි මේ p කියලා කියන්නේ. A ධන B සමානයි p නම් b හොයන්න නම් අර මේ න්‍යාසය අඩු කරන්න ඕනේ නේ. එහෙනම් b න්‍යාසය හොයන්න නම් මොකද කරන්න ඕනේ? මේ න්‍යාසයෙන් අඩු කරන්න ඕනේ මෙන්න මේ න්‍යාසය. පැහැදිලිද? b න්‍යාසය හොයන්න නම් මේ න්‍යාසය හැපැත්තට ගියාම අඩු කිරීම වෙනවා. රයිට්. දැන් මේ න්‍යාස දෙක අඩු කරන්නේ කොහොමද? අන්න ඊළඟ කාර්යය. එතකොට අඩු කරපු ගමන් පිට යන උත්තරේ b න්‍යාසය. මේක අඩු කරන්නේ කොහොමද? අපි අඩු කරන්නේ හරිම ලේසි. චූටි ගණන් ටිකක් හදන්න තියෙනවා. එකෙන් අඩු කරන්න ඕනේ 6ක්. එකෙන් අඩු කරන්න ඕනේ 6ක්. ඊළඟට බිඳුවෙන් අඩු කරන්න ඕනේ ඍණ 4ක්. ඊළඟට යට එක ගන්න බිඳුවෙන් අඩු කරන්න ඕනේ ඍණ 2ක්. එකෙන් අඩු කරන්න ඕනේ බිඳුව. අපි ඒක පැත්තක ඒ ගණන් හතර හදනවා. එකෙන් අඩු කරන්න ඕනේ 6ක්. මට කියන්නේ එකෙන් අඩු කරන්න ඕනේ 6ක්. එකෙන් 6ක් අඩු කරාම කීයද? එකෙන් 6ක් අඩු කරන්න බැරි නම් 6න් එකක් අඩු කරනවා 5යි. ලොකගේ ලකුණ ඍණ. උත්තරේ ඍණ 5. ඊළඟට බිඳුව අඩු කිරීම ඍණ 4 කියන්නේ බිඳුව ඍණයි ධන 4. බිඳුව ධන 4 කියන්නේ 4යි උත්තරේ. බිඳුව මෙතන ඍණයි ධන 2. එතකොට බිඳුව ධන 2 කියන්නේ උත්තරේ 2යි. එතන මෙතන එකෙන් බිඳුවක් අඩු කරාම 1යි. එතකොට අපිට මේ ගණන් හතරට උත්තර 4 ලැබෙනවා. එකෙන් 6ක් අඩු කරාම උත්තරේ ඍණ 5යි. බිඳුවෙන් අඩු කරන්න ඕනේ ඍණ 4ක්. ඒ කියන්නේ මෙතනින් එනවා ධන 4ක්. ඊළඟ බිඳුවෙන් අඩු කරන්න ඕනේ ඍණ 2ක්. එතකොට එනවා ඍණයි ධන 2ක්. ඊළඟට එකෙන් අඩු කරන්න ඕනේ බිඳුවක්. එකෙන් අඩු කරන්න ඕනේ බිඳුවක්. උත්තරේ 1යි. ඔය විදිහට අපිට පුළුවනි න්‍යාසය b කියන න්‍යාසය හොයාගන්න. 18 වෙනි ප්‍රශ්නය. 18 වෙනි ප්‍රශ්නය මේ රූප සටහනේ තියෙන තොරතුරු අනුව අපිට කියනවා මෙන්න මේ වයිවලාගය හොයන්න. ජ්‍යාමිතික දැනුම පොඩි ජ්‍යාමිතික දැනුමක් තියෙනවා නම් මේ වයිවල අගය ඉතාමත්ම පහසුවෙන් කියන්න පුළුවන්. බලන්න මේකේ දත්ත ටික මොනවද ලකුණු කරලා තියෙන්නේ?
අපිට ලකුණු කරලා තියෙනවා 70 කෝණයක්. හොයන්න තියෙන්නේ y කෝණය. මේ පාදයේ මැද D. නේ එක ඉර ගහලා තියෙනවා. මේ පාදයේ මැද E. ඉරි දෙක ගහලා තියෙනවා. ඉතින් අපිට දැන් බොහොම පැහැදිලිව පේනවා D කියන්නේ මධ්‍ය ලක්ෂයක්, E කියන්නේ මධ්‍ය ලක්ෂයක්. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ දෙක දැක්ක ගමන් මොකද්ද මතක් වෙන්නේ? ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙකකම මධ්‍ය ලක්ෂ දැක්කම මතක් වෙන ප්‍රමේය මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මොකද්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ දෙක යා කළාම ලැබෙන රේඛාව. ඒ කියන්නේ D රේඛාව ඉදිරි පාදයට සමාන්තරත් වෙනවා. ඒ වගේම මේ පාදයේ දිගෙන් භාගයයි මෙන්න මේ පාදයේ දිග. මේක සෙන්ටිමීටර් 12 නම් මේක 6යි. මේක සෙන්ටිමීටර් 20 නම් මේක 10යි. ඒ කියන්නේ දිගෙන් මේ දිගෙන් භාගයක් මේක. අපිට ඒක මේ ගන්න ඕන වෙන්නේ දිග ගැන නෙමෙයි සමාන්තර බව. අපි ඉස්සෙල්ලම මධ්‍ය ලක්ෂ ප්‍රමේයයෙන් හඳුනා ගන්න ඕනේ මේ පාද දෙක සමාන්තර බව. හඳුනාගත්ත ගමන් අර කෝණේ කියන්න පුළුවන් නේද? නේද? ඕක සමාන්තර බව හඳුනාගත්තේ අපි මොකෙන්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මම දැන් විස්තර කරේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඉතින් දැන් මේ දෙක සමාන්තර නම් දැන් මොකද වෙන්නේ? මේ Z අකුරේ මුළු දෙක නේද? ඒකාන්තර කෝණ වලින් y සමානයි කීයද? ඒකාන්තර කෝණ වලින් y සමානයි අංශක 70. ඒ කියන්නේ මේක සමාන්තර බව හඳුනාගත්තට ලකුණක් දෙනවා. 70 කෝණේ උත්තරේ 70 ලියුවාට අනිත් ලකුණ හම්බ වෙනවා. මම කිව්වේ ඒකයි ජ්‍යාමිතිය ආසාවෙන් කරන්න. ආසාවෙන් කරොත් ජ්‍යාමිතිය ගොඩේ ගොඩ. හරි? right. මෙන්න ඊළඟ ප්‍රශ්නය. රූපේ L මගින් දක්වා ඇති සරල රේඛාවේ සමීකරණය ලියා දක්වන්න. මෙන්න මේ සරල රේඛාවේ සමීකරණය L කියන සරල රේඛාවේ සමීකරණය ලියන්න. ඉතින් සාමාන්‍ය සරල රේඛාවක සමීකරණය මොන හැඩයේද ගන්නෙ? මොන ආකෘතියටද ලියන්න ඕනේ? y සමානයි mx ධන c. mx ධන c. ඒකේ m අකුරෙන් කියන්නේ මොකද්ද? අනුක්‍රමණය. අපි මේ රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න ඕනේ. c අකුරෙන් කියන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩ. අපි මේ රේඛාවේ අන්තක්ඛණ්ඩය හොයන්න. m සහ c හොයාගත්තාම රේඛාවේ සමීකරණය අපිට y සමානයි mx ධන c ආකාරයට ලියන්න පුළුවන්. මේකෙන් එකපාරම කියන්න පුළුවන් c නන්නේ. c කියන්නේ අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද? සරල රේඛාවක. සරල රේඛාවක අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂයේ කැපෙන තැන. y අක්ෂයේ කැපෙන්නේ 3ේදීනේ. එහෙනම් මේ සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය කීයද? අන්තක්ඛණ්ඩය 3යි. හරි? අන්තක්ඛණ්ඩය 3යි. c 3යි. අනුක්‍රමණය හොයන්නේ කොහොමද? අනුක්‍රමණය හොයන්න නම් අපිට ඛණ්ඩාංක දෙකක් දාන්න. මේ ඛණ්ඩාංකෙත් දාන්න. මේ ඛණ්ඩාංකෙත් දාන්න. මට කියන්නේ මේ ඛණ්ඩාංකය මොකද්ද? x ඛණ්ඩාංකය 3යි y ඛණ්ඩාංකය 0යි. 3 බිඳුව නේද? මේ ඛණ්ඩාංකය මොකද්ද? මේ ඛණ්ඩාංකය ඇවිල්ලා බිඳුවේ 3. මේ ඛණ්ඩාංකයේ 3 බිඳුව, මේ ඛණ්ඩාංකයේ බිඳුවේ 3. දැන් අපිට පුළුවන් ඛණ්ඩාංක දෙකක් දාන්න හින්දා අනුක්‍රමණය හොයන්න. කොහොමද අනුක්‍රමණය හොයන්නේ? මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා තියෙන x ඛණ්ඩාංකේ, ඊළඟට තියෙන්නේ y ඛණ්ඩාංකේ. මේකේ y ඛණ්ඩාංකේ 3, මේකේ y ඛණ්ඩාංකේ බිඳුව. අපි අනුක්‍රමණය හොයන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදනවා x ඛණ්ඩාංක වෙනසෙන්. ඒ කියන්නේ y ඛණ්ඩාංක වෙනස කියන්නේ 3 අඩු කිරීම බිඳුව. පැහැදිලිද? බෙදන්න ඕනේ x ඛණ්ඩාංක වෙනස කියන්නේ බිඳුව අඩු කිරීම 3. එතකොට අපි ලියනවා අනුක්‍රමණය y ඛණ්ඩාංක වෙනස උඩින් ලිව්වා 3ෙන් අඩු කරනවා බිඳුවක්. x ඛණ්ඩාංක වෙනස කියන්නේ බිඳුවෙන් අඩු කරනවා 3ක් කියලා ලිව්වා. උඩින් එනවා 3ෙන් බිඳුවක් අඩු කරාම 3යි. බිඳුව අඩු කිරීම 3 කියන්නේ ඍණ 3යි. 3 ඍණ 3ෙන් බෙදුවාම කීයද? 3 ඍණ 3ෙන් බෙදුවාම උත්තරය ඍණ 1යි. ඒ කියන්නේ අනුක්‍රමණය ඍණ 1යි. පැහැදිලිද? අනුක්‍රමණය ඍණ 1යි. මේකේ අන්තක්ඛණ්ඩය මම ඉස්සෙල්ලා කිව්වා කීයද? අන්තක්ඛණ්ඩය 3යි. c සමානයි 3යි. එහෙමනම් y සමානයි mx. ඒ කියන්නේ ඍණ 1යි x ධන c කියන්නේ ධන 3යි. ඒ කියන්නේ y සමානයි
ඍණ 1x ධන 3. ඔන්නෝමයි මෙතන ඍණ 1x කියන එක ලිව්වත් කමක් නැහැ. නැත්නම් ඍණ x කියලා ලිව්වත් කමක් නැහැ. මේකයි සරල රේඛාවේ සමීකරණය. එහෙනම් මේ ගාණෙන් ඔයගොල්ලන්ට සරල රේඛාව පාඩම සම්පූර්ණයෙන්ම වගේ මතක් කරගන්න පුළුවන් නේද? ඊළඟ ළමයි බලන්න තවත් ජ්‍යාමිතික ගාන. මේකේ රවුමක් මැද වෘත්තයක් ඇඳලා තියෙනවද? නැහැ නේද? හැබැයි මේවල කියනවා එහෙම වෘත්තයක් ඇඳලා දෙන්නේ නැතුව මේ රූපේ දැක්වෙන්නේ ABCD වෘත්ත චතුරස්‍රයකි. ABCD වෘත්ත චතුරස්‍රයකි. ඒ කියන්නේ වෘත්තයක් යනවලු මේ ලක්ෂ්‍ය හතරම හරහා. ඔන්නෝම වෘත්තයක් යනවලු මේ ලක්ෂ්‍ය හතර හරහා. හරිද? එතකොට අපිට වෘත්තය අඳින්න ඕනේ නැහැ. මේක වෘත්ත චතුරස්‍රයක් නම් ළමයි වෘත්ත චතුරස්‍ර පිළිබඳව ක්‍රමයන් දෙකක් තියෙනවා. එකක් මොකක්ද අර වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරාම ඇදෙන බාහිර කෝණය. මේක පාද දික් කරලා දිනවද? නෑ නේද? පාදයක් දික් කරාම කියලා අපි හිතමු මේක වෘත්ත චතුරස්‍රයක් කියලා ඒගොල්ලෝ කියනවා. මේ පාදේ මෙහාට දික් කරාම මෙන්න මේ බාහිර කෝණය. ඒක සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණයට. ඒ කියන්නේ මේ 60 මේ බාහිර කෝණයට සමාන වෙනවා කියලා ඒ බාහිර කෝණ ක්‍රමය. අනිත් එක මොකද්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙක මොකද කියන්නේ මතකද දැන්? සම්මුඛ කෝණ ගැන මොකද්ද කියන්නේ? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙක එකතු කරාම අංශක 180යි. ඕනෑම වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙක එකතු කරාම අංශක 180යි. එහෙනම් 60යි x ධන 60 සමාන වෙනවා කීයටද? 180ට. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. පරිපූරක වේ කියලා කියන්නේ එකතු අංශක 180යි. එහෙනම් x ධන 60 සමාන වෙන්නේ 180ට. එහෙමනම් x සමාන වෙන්නේ 180න් මේ 60 අඩු කරාම 120ට. නේද? ඊළඟට 21 වෙනි ගාන ඔයගොල්ලන්ට කියනවා මෙහෙම. 21 වෙනි ගානේ x විශාලයි හෝ සමානයි ඍණ 2 හා x කුඩායි 3 යන අසමානතා දෙකටම ගැලපෙන විසඳුම් ප්‍රාන්තරය දියටි සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න. බලන්න ළමයි x විශාලයි හෝ සමානයි ඍණ 2. එතකොට මෙතන සමාන ලකුණක් තියෙනවා. එහෙනම් ඍණ 2 ළඟ අපි රවුමක් ඇඳලා මේ රවුම පාට කරනවද නැද්ද? සමාන ලකුණක් තියෙන ඉඳ ඍණ 2ත් අයිති වෙනවනේ. එහෙනම් ඍණ 2 ළඟ අඳින රවුම පාට කරන්න ඕනේ. x කුඩායි 3. x කුඩායි 3 නම් මේ 3 ළඟ රවුමක් ඇඳලා ඒ රවුම පාට කරනවද? නෑ නේද? මේ රවුම පාට කරනවා ඍණ 2 ළඟ රවුම 3 ළඟ රවුම පාට කරන්නේ මෙතන සමාන ලකුණක් නැති හින්දා. දැන් අපි ප්‍රදේශය බලමුකෝ. x විශාලයි හෝ සමානයි ඍණ 2 කියන්නේ ඍණ 2ට වඩා වැඩි සමානත් වෙන්න පුළුවන්. ඍණ 2ට වැඩි කියන්නේ මේ රවුමෙන් මේ පැත්ත පාට වෙන්න ඕන. ඒ වගේම x වලගේ 3ට අඩුයි කියන්නේ මේ රවුමෙන් මේ පැත්ත පාට වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ මෙතනින් මේ පැත්තයි මෙතනින් මෙන්න මේ ඉර මෙතනilla මෙතනට පාට වෙන්න ඕන. ඒ ගමන් මතක තියාගන්න මේ රවුම පාට කරනවා මේ රවුම පාට කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට මේ ඇඳලා තියෙන්නේ ඍණ 2 ළඟ රවුම පාට කරලා තියෙනවා. මේ 3 ළඟ රවුම පාට කරලා නැහැ නේද? එතන පොඩ්ඩක් බොඳ වෙලා තියෙනවා. මේ රවුම පාට කරලා නැහැ. හොඳේ මෙන්න මේ වගේ. මේ රවුම පාට කරලා නැහැ. හොඳේ. හරිද? පාට කරලා වගේ වෙන්නේ නේ. හොඳට ඇස් දෙක අරලා බලන්න මම චූට්ටක් ඉලි දිනවා මේ. හරිද? හරි. ඒ රවුම පාට කරලා නැහැ. හරි. එහෙනම් බලමු අපි ඊළඟ ප්‍රශ්නෙට. හොඳයි දරුවනේ 22 වෙනි ප්‍රශ්නය. 22 වෙනි ප්‍රශ්නේ පළමු පදය 3යි 4 වෙනි පදය 24යි. පළමු පදය 3යි 4 වෙනි පදය 24ක් වන ගුණෝත්තර ශ්‍රේණී පොදු අනුපාතය සොයන්න. පොදු අනුපාතය කියන්නේ සිම්පල් R අකුර නේද? හොඳයි. පළවෙනි පදය 3යි කියන්නේ A සමානයි 3යි. 4 වෙනි පදය 24යි. 4 වෙනි පදේ අපිට දීලා තියෙනවා. මට කියන්න ගුණෝත්තර ශ්‍රේණියක TN සූත්‍රය මොකද්ද? පදේ හොයන සූත්‍රය. TN සමානයි
AR එන්ට්‍රින එක්වෙනි බලය. එතකොට AR එන්ට්‍රින එක්වෙනි බලය කියන එකේ A දන්නවා. A කීයද? පළමු පදේ 3යිනේ. එහෙනම් AR එන්ට්‍රින එක්වෙනි බලය කියන එකේ A තියෙන තැනට අපි දානවා 3. R හොයන්න තියෙන්නේ උදේම පාතේ හොයන්න තියෙන්නේ එන්ට්‍රින එක. ඒ කියන්නේ n වල අගේ කීයද? අපිට හතරවෙනි පදේ දීලා තියෙනවානේ 24යි කියලා. එහෙනම් n වලට අපි 4 දැම්මොත් 24 කියලා කියන්නේ හතරවෙනි පදය. 24 කියලා කියන්නේ හතරවෙනි පදේ බලන්න A වෙනුවට 3 දැම්මා AR n ඍණ 1 4 ඍණ 1. එතන දැන් මම මේ ලියලා තියෙන්නේ TN සමානයි AR n ඍණ 1. ඒකේ හතරවෙනි පදේ 24යිනේ. 24 සමානයි A වලට දැම්මා 3 R හොයන්න තියෙන්නේ n ඍණ 1 4 ඍණ 1. 4 එකක් අඩු කරාම කීයද? 3යි. එහෙනම් R වල තුන්වෙනි බලය. මේ ಗುಣ කිරීම තුන සමාන ලකුණේ වම් පැත්තට මම ගෙනිච්චොත් මොකද වෙන්නේ? ඉස්සෙල්ලම මේ ಗುಣ කිරීම තුන මේ පැත්තට අරයි යනවා. බෙදීම තුන වෙනවනේ. මට කියන්නේ 24 3ෙන් බෙදුවාම කීයද? 24 3ෙන් බෙදුවාම කීයද? 8යි. නැත්නම් දෙපැත්තම 3ෙන් බෙදනවා. මේ පැත්ත 3ෙන් බෙදුවාම 8යි, මේ පැත්ත 3ෙන් බෙදුවාම 3 කැපිලා යනවා. අපිට ලැබෙනවා මෙන්න මේ පිළිතුර. 24 3ෙන් බෙදුවාම 8යි, මේ පැත්තේ R වල තුන්වෙනි බලයක් එනවා. දැන් අපි කොහොමද R හොයන්නේ? R හොයන්නේ කොහොමද? පාදය තමයි R නේද? පාදය හොයන්න තියෙන වෙලාවට මේ වගේ සමීකරණයක මොකද කරන්නේ? පාදය හොයන්න තියෙන වෙලාවට මේ සමාන ලකුණෙන් දෙපැත්තෙම දර්ශක සමාන කරගන්න ඕනේ. මේ පැත්තේ 3 බලය නම් මේ පැත්තත් 3 බලය ලෙස ලියා ගන්න ඕනේ. හරිද? පාදය හොයන්න තියෙන වෙලාව. 8 කියන්නේ කීයේ තුන්වෙනි බලයද? 8 කියන්නේ 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. ඒ කියන්නේ 2 තුන්වෙනි බලය. එතකොට 8 කියන්නේ 2 තුන්වෙනි බලය සමාන වෙනවා R වල තුන්වෙනි බලයට. දර්ශක දෙක සමානයි. එහෙනම් මේ පාද දෙක සමාන වෙන්න ඕනේ. එහෙනම් R සමානයි කීයද? R සමානයි 2යි. පැහැදිලිද? R සමානයි 2යි. ඊළඟට අපි බලමු 23 වෙනි ගාන. මිනිසුන් 9 දෙනෙකුට කාර්යයක් නිම කිරීමට දින 8ක් ගත වෙනවා. එතකොට අපි මිනිස්සු 9 දෙනෙක් යෙදුවොත් යම් වැඩක් මොකක් හරි කරන්න මිනිස්සු 9 දෙනෙක් යෙදුවොත් අපිට යනවා දින කීයක්ද? 8ක්. එහෙනම් මේ කරන කාර්ය ප්‍රමාණය සම්පූර්ණයෙන්ම කොච්චරද? මිනිස්සු 9 දෙනෙක්ට දින 8ක් යනවා. ඒ කියන්නේ අපි ඒක මනින්නේ කාර්ය ප්‍රමාණය මනින්නේ මිනිස් දිනවල. මිනිස්සු 9ක් දින 8කදී කරන කාර්ය ප්‍රමාණය මිනිස් දිනවලින් මනින්නේ 9 8ෙන් ගුණ කරලා 9 වරක් 8 කීයද? 72යි. හැබැයි මේ කාර්යයෙන් හරියටත් නිම කිරීම මුළු කාර්යයම නෙමෙයි. මේ කාර්යය කරන ඒ තිබ්බ කාර්යයෙන් හරිය අඩක් නිම කිරීමට මිනිස්සු 4 දෙනෙක්ට දින කීයක් ගත වේද කියලා තමයි අහන්නේ. එවනම් ළමයි මුළු කාර්යයටම අවශ්‍ය මිනිස් දින ගණන අපිට ලැබෙනවා 8 වරක් 9 72යි. එහෙනම් මට කියන්න බලන්න මේ වැඩෙන් හරි අඩක ප්‍රමාණය කොච්චරද? කියන්නේ අපි දැන් නිම කරන්න යන්නේ මේ වැඩෙන් භාගයක් මිනිස්සු 4 දෙනෙක් දාලා. ඒතකොට මේ වැඩෙන් භාගයක් කියන්නේ 72කින් භාගයක් කීයද? 36. ඒ කියන්නේ මුළු වැඩ ප්‍රමාණයෙන් හරි අඩක් සමානයි මිනිස් දින 36. ඒ මිනිස් දින 36ක වැඩ ප්‍රමාණය මිනිස්සු කී දෙනෙක්ද කරන්න ඕනේ? 4 දෙනෙක්. එහෙනම් දින ගන්න හොයන්න 36 4ෙන් බෙදන්න ඕනේ. 72 4ෙන් බෙදලා හරියන්නේ නැහැ. වැඩෙන් භාගයක් තමයි කරන්නේ මිනිස්සු 4 දෙනෙක්. ඒක 36 4ෙන් බෙදුවාම අපිට ලැබෙනවා දින ගණන කීයක්ද? 9. දින 9. අපි බලමු එහෙනම් ඊළඟ ගාන. බලන්න ළමයි 24 වෙනි ප්‍රශ්නය. ඔයගලන්ට ශබ්දෙහි පොඩි වෙනසක් ඇති වුණාද මන් දන්නේ. වහින්න පටන් ගත්තා පොඩි ගෝසාවක් වගේ දැනෙනවද මන් දන්නේ. මට දැනෙන්නේ මේ වීඩියෝ එක කරාට පස්සේ බලනකොට තමයි මම ගාට ශබ්දයෙන් කතා කරන්නම් ඒකින්ද මේ 24 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඒනම් ලක්ෂයට සෙන්ටිමීටර් 4ක් දුරින්ද. සාමාන්‍යයෙන් පත පිළිබඳ දැනුමෙන්
ඒ ලක්ෂයකට සෙන්ටිමීටර් 4ක් දුරින් යන පතේ කියන්නේ අචල ලක්ෂය A සෙන්ටිමීටර් 4ක් දුරින් ගමන් කරන ලක්ෂයේ පතේ කියන්නේ වෘත්තයක්. එක අචල ලක්ෂයකට නියත දුරින් ගමන් කරන ලක්ෂයේ පතේ වෘත්තයක්. ඒගොල්ලෝ පතේ ඇඳලා දීලා තියෙනවා. ඒ ලක්ෂයට සෙන්ටිමීටර 4ක් දුරින්ද ඊළඟට කියනවා BC රේඛාවට සෙන්ටිමීටර 6ක් දුරින්ද. මෙන්න මේ කියන BC රේඛාවට සෙන්ටිමීටර 6ක් දුරින්ද. ඒතර මට කියන්නේ මේ පතයක් දැන් අපි මේකේ අඳින්න ඕනේ. එක පතයක් දැන් වෘත්තේ ඇඳලා තියෙනවා. BC රේඛාවට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතේ අපි අඳින්න ඕනේ. අන්න ඒක ඇඳලා ඉවර වෙලා ඇඳ ඇති දල සටහන සම්පූර්ණ කර BC රේඛාවට සෙන්ටිමීටර 6ක් දුරින්ද පිරි ලක්ෂය සෙවීමට ඇඳ ඇති දල සටහන සම්පූර්ණ කර එම ලක්ෂය B හා E ලෙස නම් කරන්න. ඒක ලක්ෂ දෙකක් තියෙනවා මේ වෘත්තයේ මත. මොකද්ද මට කියනවද බලන්න. මේ රේඛාවට සමදුරින් ගමන් කරන ලක්ෂයේ පතේ. බලන්න ළමයි දැන් මේ රේඛාව තියෙනවා. මේ රේඛාවට සමදුරින් කූඹියක් යනවා. එතකොට මේ කූඹියා හිතන්නකො මෙතන ඉන්නේ කියලා. දැන් මේ කූඹියා මේ රේඛාවට සමදුරින් යනවා නම් මෙයාට මෙහෙට යන්න පුළුවන්ද? මෙතන ඉන්න කූඹියාට මෙහෙට යන්න පුළුවන්ද? ඒතකොට දුර වැඩි ඉන්නේ. නේද? මෙතන ඉන්න කූඹියාට මේ පැත්තට යන්න පුළුවන්ද? ඒතකොට දුර අඩු වෙනවා නේද? මේ රේඛාවට දුර අඩු වෙනවා. එන්න සමදුරින් යන්න නම් අපි සමාන්තරව යන්න ඕනේ. ඒතර කොතනට ගියත් මේ දුර සමානයි නේ. කූඹිය මෙතෙල්ලා මෙතනට ගියත් මේ දුර මෙතන. තව මෙතනට ගියත් මේ දුර සමානයි. දැක්කද? මේ රේඛාවට සමාන්තරව යන්න ඕනේ කොච්චරක් දුරින්ද? සෙන්ටිමීටර 6ක් දුරින්. ඒතර මේ රේඛාවට සෙන්ටිමීටර 6ක් දුරින් යන්න ඕනේ. පතේ ඒතර ඒ ඛණ්ඩාංග දෙක DE හොයන්න ඕනේ. එවනම් මේකට සමාන්තර රේඛාව මේ පැත්තෙන් ඇදලා හරියන්නේ නැහැ. මේ පැත්තෙන් අඳින්න ඕනේ. ඒතකොට බලන්න මෙතන ඉඳලා මෙතනට 3ක් දුර නම් තවත් 3ක් දුරින් නේද අඳින්න ඕනේ. මෙතනලා මෙතනට ඔන්න සමාන්තර වැන්දොත් මෙතනින් වැන්දොත් 3යි දුර. තවත් 3ක් දුරින් අපි අඳින්න ඕනේ. ඒතකොට ඔක්කොම 6ක් වෙනවනේ 3යි 3යි. එහෙනම් අපේ සමාන්තර වැන්ද පතේ තමයි මේ රේඛාවට 3ක් දුරින් මෙන්න තවත් 3ක් දුරින් දැන් ඔක්කොම මෙතන ඉඳලා මෙතනට 6ක් තියෙනවා. එහෙනම් අන්න අර DE කියන ලක්ෂ දෙක මේ විදිහට නම් කරන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලන්ගේ විභාගෙදී පත 4ක් තියෙනවා. දැන් අපිට මේකෙදි වෘත්තය කියන පතයයි සමාන්තර රේඛාව කියන පතයයි හමු වුණා. අනිත් පත මොනවද? අචල ලක්ෂ දෙකකට නියත දුරින් යන ලක්ෂයේ පතය අඳින්න කිව්වනම් ඒකට එන්නේ මොකද? අචල ලක්ෂ දෙකකට නියත සමදුරින් යන ලක්ෂයේ පතය කියන්නේ ලම්බ සමච්ඡේදය. අචල රේඛා දෙකකට සමදුරින් යන පතය කිව්වොත් කෝණ සමච්ඡේදය. ඉතින් ඔයගලන්ට මතක තියාගන්න විභාගෙදී මේ පත හතරෙන් එකක් මේ විදිහට ඇඳලා එයි අනිත් එක අඳින්න එයි. හරිද? කොහොම දුරට? right. අපි බලමු අනුමාන කරලා. නැත්තම් දෙකම අඳින්න උනත් පත හතරම ගන්නවා නම් ඉතින් දෙක නෙමෙයි තුනක් අඳින්න දුන්නත් අපිට මොකද නේද? right. අන්න එහෙම ඉන්න ඕනේ ගන්නට. right. ඊළඟට බලන්න ඒකාකාරී වේගයෙන් ගමන් කරන මෝටර රථයක චලිතයට අදාළ දුර කාල ප්‍රස්ථාරයේ රූපේ දැක්කේ. මෝටර රථයේ එක්තරා ඒකාකාරී වේගයෙන් ගමන් කරන මෝටර රථයක චලිතයට අදාළ දුර කාල ප්‍රස්ථාරය තමයි මේ තියෙන්නේ. බලන්න y අක්ෂයේ දුර x අක්ෂයේ කාලය පැය. දුර කිලෝමීටර් වලින් කාලය පැය වලින්. මෙතන ළමයි පොඩ්ඩක් මට ප්‍රශ්නේ දාන්න අමතක වුණා. මේකේ හොයන්න තියෙන්නේ මේ මෝටර රථයේ වේගය කොච්චරද කියලා. වේගය තමයි අහන්නේ. මට කියන්නේ වේගය සම්බන්ධව දුරයි කාලයයි වේගයයි සම්බන්ධව තියෙන සමීකරණයක් ඔයගලන්න මතකද? වේගය දුර කාලය අතර සම්බන්ධය මතකද? මොකද්ද? වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය සමානයි දුර බෙදීම කාලය. එහෙනම් අපි එක තැනක් ගමු. මෙතන ගමු. මෙන්න මේ ලක්ෂයට ගැලපෙන වේගය හොයමු. දුර බෙදීම කාලය. දුර නම් කිලෝමීටර් 360යි, කාලය නම් 6යි. එහෙනම් 360 6ෙන් බෙදුවාම කීයද? 360 6ෙන් බෙදුවාම 26 6යි. 60යි නේද උත්තරේ? 60යි. මේ ලක්ෂය ගමු. දුර 240 කිලෝමීටර්, කාලය පැය 4යි. එතකොට 240 40ෙන් බෙදුවත් එන්නේ 60යි. මේ ලක්ෂය ගන්න. දුර 120යි, කාලය පැය 2යි. 120 දෙකෙන් බෙදුවත් එන්නේ 60යි. එහෙනම් මේකේ වේගය හොයන්න අපිට පුළුවන් 360 6ෙන් බෙදලත් පුළුවන්. 240 4ෙන් බෙදලත් පුළුවන්. 120 දෙකෙන් බෙදලත් පුළුවන්. මේ කොහොම බෙදුවත් උත්තරය කීයද?
පැයට කිලෝමීටර 60යි. හොඳයි ළමයි. අද දවසේ මම පැයකට ආසන්න කාලයක් ඕගොල්ලොත් එක්කලා රැඳිලා හිටියා. මම මේකේ B කොටසත් මේ වීඩියෝයෙන් මේ ඉදිරිපත් කළොත් පැය දෙකක් වෙනවා. එක දිගට පැය දෙකක් ඉන්න බැරි බව මම හොඳටම දන්නවා අත්දැකීමෙන්. මොකද මමත් ඉස්කෝලේ ගිය කෙනෙක් නේද? නැත්තම් මේ කොහොමද මේ වගේ අවුරුදු 30 ගණක් සේවය කරන ජේෂ්ඨ ගුරුවරයෙක් වශයෙන් ඉන්නේ නේද? රයිට්. මම දන්නවා ඔයගොල්ලෝ ගැන. ඒකින්ද මම වීඩියෝව ඊළඟ වීඩියෝ මම මේකේ B කොටස ඔයගලන්ට තවත් වීඩියෝකින් ඉදිරිපත් කරනවා මේ දුර දවසකදී. එහෙමනම් මේ ඒ පත්‍රය 100%ක් 99කුත් නෙමෙයි 98කුත් නෙමෙයි 90කුත් නෙමෙයි මේ ප්‍රශ්න පත්‍රයට ඔයගොල්ලෝ 100%ක් හුරු වෙන්න මේක අනුමාන ප්‍රශ්න පත්‍රයක් උපකාරක සම්මන්ත්‍රණයේ ප්‍රශ්න පත්‍රයක් හරිද අනිවාර්යෙන් ඔයගලන්ට මේ කෙටි ප්‍රශ්න 25ට අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙන කෙටි ප්‍රශ්න 25ම ඔයගොල්ලන්ට හදාගන්න මගේ කලින් ප්‍රශ්න පත්‍රات ඔයගොල්ලෝ බලලා තියෙන්න ඕනේ. ඒවත් සියල්ල බලලා තිබ්බනම් ආයේ ෂුවර් ඇන්ඩ් ෂොට් ලකුණු මේ 25ට ලකුණු 50 ප්‍රශ්න 25ට ලකුණු 50ක් ඔයගොල්ලන්ට ගන්න මහ ගේම් එකක් නෙමෙයි. හරියට කියලා දුන්න දේවල් ටික ඔයගොල්ලෝ හරියටම පිටතම ඉගෙන ගන්න. එහෙමනම් ඔයගොල්ලන්ට මම අද කියලා දුන්න දේවල් හොඳට තේරුණා නම් මගේ මේ වීඩියෝවට YouTube සිසිර ඇකඩමි YouTube education channel එකට like එකක් දාන්න කරුණා කරලා comment එකක් දාන්න. එතකොට තමයි මම ආසා මමත් කැමති. ඉතින් මමත් දැන් මේ channel එක පටන් අරගෙන අවුරුද්දක් කිට්ටු වෙන්න එනවා. ඉතින් මම ඔයගොල්ලන්ට ආශිර්වාද කරනවා මම මේ මහන්සි වෙන තරමටම ඔයගොල්ලෝ ප්‍රතිඵල ගනි කියලා. එහෙමනම් ඔයගොල්ලන්ගේ යහළු එළියන් අතරේ තව පාසල් යන කුඩා දරුවන් මම ළඟදිම දවසක පටන් ගන්නවා 6 වසරටත් වීඩියෝ දාන්න. ලබන සතියේ හෝ 6 වසරටත් මම වීඩියෝ දාන්න ගන්නවා. 7 8 9 10 11 මම දැන් මේ වෙනකොට දාලා තියෙන විශාල වීඩියෝ ප්‍රමාණය. ඉතින් ඒ අය දැනුවත් කරලා තියන්න 6 වසරටත් දානවා කියලා හිස්සති ලියපු ළමයින්. එහෙමනම් මම ඔයගොල්ලන්ගෙන් අද සම්ගන්නටයි සූදානම. අඳුරෙන් බර ආකර තුල මණික් දිලිනවා දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා. එහෙනම් ඔයගොල්ලන් සියලු දෙනාටම අයුබෝවන් වාසනාවන් සුබ දවසක් වේ.